මම සාදරයෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේ එකට ලෝකේ පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. ඉතින් මේ ටෙක් සන්ඩේ එකේදී අපි කතා කරන තොරතුරු අතරට එකතු වෙනවා ගැටුමකට මුල පුරන Twitter සහ Facebook සමාගමේ ප්‍රධානීන්ගේ අලුත්ම තොරතුරු මහ මුහුද යට ජීවිත 5ක් අහිමි කරමින් ගිලී ගිය එහෙමත් නැත්නම් පුපුරා ගිය Titan submersible එකේ කතාව වගේම ලෝවට තවත් තාක්ෂණික තොරතුරු රසක්ම. ඔයාගේ අලුත්ම PC එකට Windows 10 OEM කී එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ PC එකට Office 2021 Pro අලුත්ම සංස්කරණය ලබා ගන්න අවශ්‍යයි නම් cdkeyoffer.com වෙබ්සයිට් එක හරහා ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. මෙතනදී පල්ලෙහා තියෙන links පාවිච්චි කරලා ඔයාට CK2.0 කියන කෝඩ් එක පාවිච්චි කිරීම හරහා 130ක් දක්වා ඩිස්කවුන්ට් එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ සයිට් එකෙන් පර්චේස් කරන්න ඔයාට පුළුවන් ඔයාගේ Facebook එහෙමත් නැත්නම් Google ප්‍රොෆයිල් එක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් ලොග් වෙන්න. ටෙක් සන්ඩේ එකේ පළවෙනි නිවුස් එක විදිහට අද කතා කරන්නේ Intel සමාගමේ මීට කලින් ටෙක් සන්ඩේ එකෙන් අපි කතා කරපු නිවුස් එකක කන්ෆර්මේෂන් එකක්. ඉතින් මේ තාක්කල් අපිට හුරු පුරුදුව තිබ්බ Intel Core i කියන නම වෙනුවට Intel සමාගම මේ i අකුර වෙනුවට Ultra කියන නම යොදා ගැනීම තමයි මෙතනදී කන්ෆර්ම් වෙන්නේ. ඉතින් ඉදිරියේ බොහෝ දුරට launch වෙන Intel CPU වල range දෙකක් එහෙම නැත්නම් version දෙකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී සාමාන්‍යයෙන් Intel Core විදිහට i එක නැතුව Intel Core 3 5 7 9 විදිහට එක version එකක් එළියට එනවා. ඒ වගේම තමයි Intel Core Ultra 5 Intel Core Ultra 7 Intel Core Ultra 9 විදිහට තව version එකක් එළියට එනවා. බොහෝ විට Intel සමාගම මෙතනදී කරන්න යන්නේ තමන්ගේ K series එක මේ Ultra විදිහට rename කිරීමක් වෙන්න පුළුවන්. මොකද මෙතනදී Intel Core 3 වලට Ultra කියන version එකක් ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී Intel සමාගම තමන්ගේ K series වල වැඩි වෙන cores එහෙම නැත්නම් performance මේ දේවල් වෙනම highlight කරන්න මේ branding එක යොදා ගයි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලමු මොන විදිහටද මේක develop වෙන්නේ කියලා. ඉතින් මේ අවුරුද්දේ අවසානයේ බොහෝ විට අපිට එන 14th generation 14 gen CPU වලදී අපිට Intel Core විදිහට මේ නම බලා ගන්න හැකියාව ලැබෙයි. ඊළඟ නිවුස් එක Apple සමාගමේ අලුත්ම patent එකක් ගැන. ඉතින් අපි දන්නවා අපි ෆෝන් එකක් ගත්තට පස්සේ මේකට අනිවාර්යයෙන්ම back cover එකක් දාගන්නවා. මේකට ප්‍රධානම හේතුව තමයි මේක scratch වෙන්න පුළුවන්, හීරෙන්න පුළුවන් නිසා අපි කොච්චර පරිස්සමෙන් පාවිච්චි කරත්. ඉතින් Apple සමාගමේ අලුත්ම patent එක අනුව ඒගොල්ලෝ suggest කරලා තියෙනවා material කීපයක එකතුවක් අනුක මට්ටමේදී මේ හරහා ඔයාගේ ෆෝන් එකට විශේෂයෙන්ම ලැප්ටොප් එකට වෙන්න පුළුවන් Apple සමාගමේ products වලට මේ patent එක හරහා scratch proof scratch resistant විදිහේ මතු පිටක් ලබා දෙන මේකෙන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ patent එක බොහෝ දුරට Apple සමාගම තමන්ගේ ඉදිරි නිෂ්පාදන වලට යොදා ගයි කියලා තමයි මෙතනදී සඳහන් වෙන්නේ. මේකේ නොයෙකුත් විදිහේ materials එකතු කරලා බොහෝ දුරට scratch resistant විදිහට මේක නිර්මාණය කරන්න තමයි Apple සමාගම මේ patent එක ලබාගෙන තියෙන්නේ. ඉතින් කියන්න අවශ්‍ය දේ තමයි Apple සමාගම මේ වගේ patents සෑහෙන ප්‍රමාණයක් අරගෙන තියෙනවා. මේක කොච්චර දුරට සාර්ථක වෙයිද ඔවුන්ගේ mainstream device වලට එයිද කියන එක අපි දන්නේ නැහැ. කොහොම වෙතත් මේක ටිකක් වෙනස්ම දෙයක්. හැබැයි අපි දැන් පාවිච්චි කරන covers බොහෝ විට අපේ device එක සීරීම් වලින් එහෙම නැත්නම් ස්ක්‍රැචර්ස් වලින් ආරක්ෂා කරනවා වගේම බැරි වෙලාවත් බිමට වැටුනොත් එතනදී shock proof එකක් විදිහටත් එහෙම නැත්නම් shock එක absorb කරගන්න පුළුවන් විදිහටත් මේවා නිර්මාණය වෙනවා. ඉතින් අපි බලමු මේ development එක මොන පැත්තටද යන්නේ කියලා Apple සමාගමේ අලුත්ම scratch resistant patent එක. Apple Vision Pro එකේ සම්පූර්ණ launch එක සිද්ධ වුණා පහුගිය මාසෙදී. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට මේ Apple Vision Pro එහෙම නැත්නම් VR headset එක්ක මේවල අනාගතේ මොන වගේ වෙයිද කියන එක නොයෙකුත් පැති වලින් සාකච්ඡා කළා. ඉතින් මෙන්න මේ Vision Pro එක Apple Vision Pro එක චීනය තුල Apple සමාගම 2024 launch කරනවා නම් එතනදී ගැටලුවක් එන එක ගැන මේ වෙනකොට අන්තර්ජාලයේ කතා බහට ලක් වෙනවා. මේකට හේතුව තමයි මීට අවුරුදු 4කට කලින් Huawei සමාගම මේ Vision Pro කියන දේ ඔවුන්ගේ ටෙක්නොලොජි එකක් සඳහා නම රෙජිස්ටර් කරලා තියෙන එක. ඉතින් මෙතනදී Apple Vision Pro විදිහට මේක එළියට එයිද එහෙම නැත්නම් චීනය තුල Apple සමාගම මේක Vision Pro විදිහට launch නොකර වෙනත් නමකින් launch කරයිද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් මේ ගැන ටිකක් විතර ඇහැ ගහගෙන ඉන්න ලබන අවුරුද්දේ launch එකේදී චීනය තුල මේක මොන විදිහටද නම් වෙන්නේ කියලා
අපි බලමු. ලංකාවෙන් ඇහෙන නිවුස් එකක ඔන්න අලුත්ම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරනවා ලංකාවට විශේෂයෙන්ම කොළඹට ඉලෙක්ට්‍රික් බස් රථ හඳුන්වා දෙන්න යනවා කියලා. මේ අනුව සිද්ධ වෙන එමිෂන්ස් එහෙම නැත්නම් පරිසරයට එකතු වෙන දුම මේ හැම දෙයක්ම අයින් කරලා පරිසර හිතකාමී විදිහට බස් සේවාවක් ඉදිරිපත් කරන්න හඳුන්වා දෙන්න කටයුතු කරනවා කියලා. ඉතින් මෙතනදී දැනගන්න අවශ්‍ය දෙයක් තමයි සාමාන්‍යයෙන් EV vehicles එහෙම නැත්නම් electric vehicles ICE vehicles වලට කම්පෙයාර් කරපුවාම ICE කියලා කියන්නේ internal combustion vehicles engines වලට. ඉතින් මේ දේවල් එක්ක කම්පෙයාර් කරපුවම තාමත් සෑහෙන පුංචි කාලයක් තමයි මාකට් එකේ තියෙන්නේ. මේකට හේතු ගොඩක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ vehicles ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ බොහොම මෑතකදී අවුරුදු 10ක් වගේ කාලයක් තුලදී. මේ කාලය තුල සාමාන්‍ය ICE vehicle එකක් internal combustion engine එකක් තියෙන vehicle එකක් එක්ක කම්පෙයාර් කරාම ගන්න පුළුවන් දත්ත සෑහෙනම අඩු මට්ටමක තියෙනවා. තවමත් අනතුරු සිද්ධ වෙනවා. තවමත් බැටරි පිපිරීම වගේ සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මේ දේවල් වාර්තා වෙමින් මේවා හදාගෙන 100% රිලයබල් විදිහට යන්න තවමත් මේ තාක්ෂණය ඉතාමත් ලදරු අවධියක තියෙන්නේ කියලා කියන්න පුළුවන්. බැටරි තාක්ෂණයට ආපුවම ඒ වගේම තමයි ඊට කලින් ටෙක්සන් එකකින් ඕගොල්ලන්ට අරගෙන ආවා වෙනත් රටකදී මේ ඉලෙක්ට්‍රික් බස් එකක් ගිනි ගන්න කොහොමද කියලා බොහෝ දුරට බැටරි පැක් එක උඩ අන්තර්ගත කරාම. ඉතින් කොහොම වෙතත් මේ දේවල් එක්ක කියන්න අවශ්‍ය ඊළඟ දේ තමයි මම හිතන්නේ elephant in the room. කවුරුත් නොදකින එහෙම නැත්නම් EV ගැන කතා කරද්දී මේ EV වලට ඉලෙක්ට්‍රික් වෙහිකල් බස් එකක් වෙන්න පුළුවන්, කාර් එකක් වෙන්න පුළුවන්. මේවා අපි නැවත charge කරන්නේ අර ෆොසිල ඉන්ධන දහනය කරලා ලබා ගන්න නිපදවන විදුලිය හරහා. ඉතින් මේ දේවල් කොහොම වෙතත් අපි මේ හැම සාධකයක්ම පැත්තකට දැම්මොත් ඇයි මේ ලංකාවට එකපාරට ඉලෙක්ට්‍රික් බස් රථ ලංකාවේ දැනට තියෙන බස් සේවාවවත් විධිමත් නැතුව රේස් යන තත්වයක හරි යමන් විදියට මොනිටර් වීමක් නැතුව සිද්ධ වෙද්දී එකපාර ඉලෙක්ට්‍රික් බස් රථ එන්න කියන එක ගැන අවධානය යොමු කරද්දී Twitter තුල invest in China කියන Twitter handle එකෙන් නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා මීට මාසයකට විතර කලින්. නයිජීරියාවට Yutong කියන බ්‍රෑන්ඩ් එක යටතේ චීනයේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් බස් රථ හඳුන්වා දීමක් ගැන මේගොල්ලෝ ට්වීට් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඔන්න අපේ රටටත් චීනයේ Yutong වල ඉලෙක්ට්‍රික් බස් රථ ඩම්ප් වීමක් සිද්ධ වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ නිවුස් ගැන ටිකක් හොයාගෙන යද්දි වෙනස් ආකාරයකට තමයි මේ නිවුස් දෙකම ආවේ. හැබැයි එතනදිත් ලංකාවට නැවත වතාවක් බස් රථ ටිකක් කොහෙන් හරි ඇවිල්ලා පුංචි කාලයකට පාරේ තියෙන තවමත් නිසි ආකාරයේ සේවාවක් එහෙම නැත්නම් කාඩ් එකකින් ගෙවන්න පුළුවන් විදිහේ සිස්ටම් එකක් නැතුව මේ දේවල් හඳුන්වා දීමක් මොන ආකාරයෙන් සිද්ධ වෙයිද කියන එක ගැන අපි බලමු. ඉතින් ඉලෙක්ට්‍රික් බස් රථ හෝ දැනට තියෙන බස් රථ හෝ නිවැරදි ආකාරයට නියාමනයක් වෙනවා නම් කන්ට්‍රෝල් වෙනවා නම් වෙනත් වාහන වලින් තමන්ගේ වාහන වලින් යන්නේ නැතුව මම හිතන්නේ බස් රථවල යන්න එන්න අපිට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක හරියට වැඩ කරනවා නම්. ඉතින් මේ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඕගොල්ලෝගේ අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මතක් කරනවා. පහුගිය සතියේ ලොකුම නිවුස් එක පහුගිය ඉරිදා ඒ කියන්නේ ජූනි 18 2023 Titan submersible එක ජීවිත 5ක් එක්ක මුහුද යටදී අතුරුදන් වීම. මෙතනදී සිද්ධ වෙච්ච දේ තමයි ලෝකයේ ඉන්න ඉතාමත් ධනවත් පුද්ගලයන්ට පමණක් යන්න පුළුවන් ගමනක් වෙච්ච මේ Titan submersible එක. මේක Titan විතරක් නෙවෙයි, Seagate සමාගම විතරක් නෙවෙයි, තවත් ගොඩක් සමාගම් මේ වගේ දේවල් අරගෙන එනවා. හැබැයි මේ Seagate කියන සමාගම විතරයි මුහුද මට්ටමේ ඉඳලා මීටර් 4000ක් අඩි 13000ක් විතර පතුලට මේ විදිහට ට්‍රිප්ස් යන එකම tourist submarine service එක. ඉතින් මේගොල්ලෝ 2017 මේක පටන් අරගෙන ඊට පස්සේ 2021-22 දී ටුවර්ස් කරලා තිබ්බා. සාර්ථකව ටයිටැනික් වෙත ඒගොල්ලෝ ගමන් කරලා නැවත උඩට ඇවිල්ලා තිබ්බා. ඒ වගේම 2009 ඉඳලා මේ වෙනකන් ඒගොල්ලෝ සෑහෙන ලොකු ටුවර්ස් ප්‍රමාණයක් කරලා තියෙනවා. ටයිටැනික් වලට නෙමෙයි වෙනත් අන්ඩර් වෝටර් මේ විදිහේ ටුවරිස්ට්ලා අරන් යන වැඩවලට. ඉතින් කොහොම වෙතත් මේ වෙනකොට අපිට කන්ෆර්ම් කරලා තියෙනවා මේ Titan කියන සබ්මර්සිබල් එක මුහුද යටදී අනතුරට ලක් වෙලා ඒ 5 දෙනාම ඒ යානේ සම්පූර්ණයෙන්ම මේ වෙහිකල් එක විනාශ වුණා කියලා. ඉතින් මේ ගැන කතා කරද්දී ටිකක් වෙනස් විදිහකට ඔයගොල්ලොන්ට අරන් එන්න තියෙන නිවුස් එකක් තමයි මේ වෙනකොට ෆොටෝස් කීපයක් අන්තර්ජාලයේ මේ සම්බන්ධව යනවා. මේ යානේ සුම්බුන් තිබ්බතන් හොයාගත්තා කියලා. මේකෙන් එකක් හොයාගෙන තියෙනවා 2014 දී නිකුත් කරපු ටයිටැනික්
නැව ගිලිලා ඒ ළඟ ගත්ත ෆොටෝ එකක් කියලා. සපත්තු එහෙම තියෙන පණාවක් එහෙම තියෙන ෆොටෝ එකක්. ඒ වගේම තමයි ඊළඟ ෆොටෝ එක AI වලින් ජෙනරේට් කරපු ෆොටෝ එකක් කියලා. ඉතින් මේ වගේ නිවුස් නිර්මාණය වෙද්දී මේ AI වලින් වීඩියෝ ඒ වගේම ෆොටෝස් නිර්මාණය කිරීම මේවා මුදා හැරීම විශේෂයෙන්ම මීඩියා හරහා සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා ඔයගොල්ලෝ යම්කිසි දෙයක් ෆොටෝ එකක් වීඩියෝ එකක් බලනවා නම් ඒක එක සෝස් එකකින් විතරක් බලලා කන්ෆර්ම් කරගන්න යන්න එපා. ඔව් මේක මෙහෙමයි කියලා කීප තැනකින්ම මේක හොයලා බලන්න. ඉතින් අන්තර්ජාලයේ විශේෂයෙන්ම ෆොටෝ එකක් නිවුස් එකක් යනවා නම් මේක හෝක්ස් එකක්ද එහෙම නැත්නම් මේක අසත්‍ය ප්‍රවෘත්තියක්ද පින්තූරයක්ද කියන එක අපිට හොයාගන්න නොයෙකුත් වෙබ්සයිට්ස් තියෙනවා. මේ දේවල් අපිට හෙඩ්ලයින් එක ගහලා ඉවලා චෙක් කරන්න පුළුවන් ඇත්තක්ද නැද්ද කියන එක. ඉතින් මේ වගේ සේවාවක්වත් අඩුම තරමේ පරීක්ෂා කරන්න පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි Titan submersible එක ගැන සම්පූර්ණයෙන්ම ටෙක් පැත්තෙන් කතාවක් අරගෙන එනවා මේ සතියේ. පහුගිය සතියේ ලංකාවේ මාධ්‍ය තුල මේ e-passport එකක් ගැන කතාවක් නැවතත් කරලියට ආවා. ඉතින් electronic passport, e-passport එහෙම නැත්නම් biometric passport කියන concept එක ලංකාවට අලුත් දෙයක් වුණාට මේක විශේෂයෙන්ම ඉන්දියාවටත් ටිකක් අලුත්. මීට මාස දෙකකට වගේ මම හිතන්නේ මේ අවුරුද්දේ තමයි ඉන්දියාවෙත් e-passport කියන concept එක launch වෙන්නේ. හැබැයි වෙනත් රටවල් වල මේ e-passport කියන එක පාවිච්චි වෙනවා. මෙතන සිද්ධ වෙන දේ තමයි අපිට passport එක වෙනුවට plastic card එකක් හම්බෙන්නේ නැහැ driver's license එක වගේ. මෙතන සිද්ධ වෙන දේ තමයි දැනට අපිට තියෙන පොතක් වගේ තියෙන passport එක ඇතුළට cellophane එහෙම නැත්නම් plastic යම් කිසි විදිහකට page එකක් add වෙන එක. මේ page එකේ SIM එකක් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපේ driver's license එකේ තියෙනවා වගේ chip එකක් අන්තර්ගත වෙනවා. ඉතින් passport එකේ සාමාන්‍යයෙන් අපේ photo අනිත් දේවල් තියෙනවා වගේම මේ තියෙන අලුත් insert එක හරහා කිලෝබයිට් 64ක වගේ memory එකක් මේකේ තියෙනවා. මේ තුල අපේ fingerprints, ඇස්වල iris data මේ වගේ දේවල් අන්තර්ගත කරන්න පුළුවන් කියන එක තමයි සාමාන්‍යයෙන් වෙනත් රටවල් වල සිද්ධ වෙන්නේ. ලංකාවේ සමහර විට මීට වඩා වෙනත් තාක්ෂණයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මොකද කිලෝබයිට් 64කට වඩා සමහර විට මේ වෙනකොට මේකේ මතකයේ වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් කොහොම වෙතත් මේ බයෝමෙට්‍රික් එහෙම නැත්නම් e-passport එක කරහා සිද්ධ වෙන්නේ passport එකක් forge කරන්න. එහෙම නැත්නම් fake විදිහට passport එකක් හදන්න තියෙන හැකියාව අඩුවීම. ඒ කියන්නේ අපිට ආරක්ෂාව අතින් වැඩි ස්ටෙප් එකක් යනවා අපේ passport එක ආරක්ෂා සහිත වෙනවා. ඉතින් මේ e-passport එකත් එක්ක කරලියට ආපු ඊළඟ කතාව තමයි මේ e-passport එක. එහෙම නැත්නම් අපේ සාමාන්‍ය passport එකට මේ විදිහට extra page එකක් chip එකක් add කිරීම නිසා වෙනත් රටවල් වලට on visit on arrival visa ලැබෙන එක යම් කිසි විදිහකට වැඩි විය හැකි වැඩි වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ ප්‍රකාශයක් කරන එක එහෙම නැත්නම් මේ වගේ ප්‍රකාශයක් කොච්චර දුරට වළංගුද කියන එක අනිවාර්යයෙන්ම අපි හිතන්න අවශ්‍යයි. e-passport එකක් වේවා වෙනත් ડોකියුමන්ට් එකක් වේවා රටක මිනිසුන් හැසිරෙන විදිහ ඒ රටට තියෙන පිළිගැනීම මේ වගේ දේවල් අනුව තමයි තවත් රටකට on arrival visa ලැබෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ නැතුව passport එකකට add වෙන අලුත් page එකක් නෙවෙයි. ඉතින් කොහොම වෙතත් මේ හරහා ලංකාවේ අපිට ලැබෙනවා extra security layer එකක්. ඒ වගේම විශේෂයෙන්ම check in වලදී සහ check outs වලදී මේ හරහා වැඩිපුර කාලයක් ගත කරන්නේ නැතුව මේ chip එක හරහා අදාළ අනන්‍යතාවය තහවුරු කර ගැනීම පහසු වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක මොන විදිහටද ඉදිරියට යන්නේ කියලා. මේ ගැන බොහෝ කාලයක් කතා වුණා ලංකාවේ. විශේෂයෙන්ම ID එක මේ විදිහටම ඉලෙක්ට්‍රොනික කරන්න ID එකක් බවට පත් කරන්න සාමාන්‍ය chip එකක් සහිත ID එකක්. ඒ වගේම passport එක ගැන එන කතාවත් මේ පළවෙනි වතාව නෙවෙයි. ඉතින් අපි බලමු ලංකාවේදී මේ development එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. Facebook එහෙම නැත්නම් Meta සමාගම AI tool දෙකක් open source විදිහට නිකුත් කරන්න කටයුතු කරගෙන යනවා. ඉතින් මෙතනදී Meta සමාගම ඔයගොල්ලෝ දන්නවා Facebook සමාගමේ මව් සමාගම විදිහට Metaverse එකක් ගැන කතා කරලා පිහිටවපු සමාගම මේ වෙනකොට මේ AI boom එකත් එක්ක ඒ පැත්තට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් පළවෙනිම tool එක තමයි AI Meta වල AI music generator එක. මේ හරහා මේ AI එකට පැය 20000කට වඩා music ලබා දීලා තියෙනවා පුරුදු වෙන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේකට type කරන්න ඔයාලට අවශ්‍ය කරන music type එක. ඊට පස්සේ තප්පර 12ක output එකක් මේකට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ tool එකට link එක මම පල්ලෙහා දාලා තියෙනවා.
මේ ටූල් එක විශේෂයෙන්ම ඕපන් සෝස් විදිහට සෝස් කෝඩ් එක නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ මෙටා සමාගමෙන් නිකුත් කරන ඕඩියෝ ජෙනරේටිව් ඕඩියෝ එක එහෙම නැත්නම් ජෙනරේටිව් මියුසික් කියලා කියන්න පුළුවන්. මේ ටූල් එක වෙනත් සමාගම් වලට වෙනත් පුද්ගලයන්ට ඔවුන්ගේ ප්‍රොඩක්ට් වලට ඉන්කෝපරේට් කරන්න පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ පළවෙනි ටූල් එක, දෙවෙනි ටූල් එක තමයි මෙටා සමාගමේ ජෙනරේටිව් ඉමේජ් AI ටූල් එක. මේ හරහා මෙටා සමාගම අනෙකුත් ඉමේජ් ජෙනරේටිව් එහෙම නැත්නම් ජෙනරේටිව් ඉමේජ් AI වලට වඩා වෙනස් දෙයක් සිද්ධ කරලා තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ෆොටෝස් විශාල ප්‍රමාණයකින් ඉගෙන ගන්න AI එකක් වෙනුවට මෙතනදී ෆොටෝස් එක්ක ඒ හා සම්බන්ධ දේවල් මිනිසෙක් වගේම ඉගෙන ගන්න මේ AI එකට ඒගොල්ලෝ යොමු කරලා තියෙනවා. ඉතින් මේ හරහා සිද්ධ වෙන දේ තමයි සාමාන්‍යයෙන් AI එක ට්‍රේන් කරද්දී මිනිස්සු තමයි ඒකේ පළවෙනි ස්ටෙප් එක කරන්නේ මේ ෆොටෝ එකේ කවුද ඉන්නේ මොනවද තියෙන්නේ කියන එක ඒගොල්ලෝ ටැග් කරලා තමයි AI එකට ෆීඩ් කරන්නේ. මේ නිසා යම් කිසි විදියකට වරදින්න පුළුවන් එක ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි human operator වැරදි විදිහට පින්තූර ටැග් කරොත් එතනදී AI එක ඒ ටැග්ස් මත තමයි ඉගෙන ගන්නෙ. හැබැයි මෙටා සමාගමේ මේ AI මොඩල් එක හරහා සිද්ධ වෙන දේ තමයි මේ AI මොඩල් එක අදාළ පින්තූර දිහා බලලා ඒ දේවල් ඔටෝමැටිකලි ටැග් කරගෙන ඉගෙන ගන්න පටන් ගන්න එක. මේ හේතුව නිසාම යම් කිසි විදිහකට ෆොටෝ එකක ඉතුරු කොටස කම්ප්ලීට් කරන්න කියලා කිව්වොත් එතනදී ඒ ෆොටෝ එකට සම්පූර්ණයෙන්ම නොගැලපෙන විදිහේ පිරවීමක් නොකර මේ ෆොටෝ එකේ තියෙන දේවල් මොනවද කියලා අඳුනගෙන ඒ අනුව රීසනින් මිනිහෙක් වගේම හිතලා ඊට පස්සේ එතනට වඩාත් ගැලපෙන දේ එයා ඉගෙනගත්ත දේවල් වලින් යොදා ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් මෙටා සමාගම මේ ටූල් එකත් ඕපන් සෝස් විදිහට නිකුත් කරන්න නියමිතයි. එතනදී දැනට තියෙන මේ ජෙනරේටිව් ඉමේජ් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මතක ඇති මේ මං කියන concept එක විශේෂයෙන්ම ඇඟිලි 6ක් මිනිසුන්ට තියෙන විදිහට images generate වුණා. ඒ වගේ දේවල් නැති කරලා මේ reasoning එක්ක යම් කිසි විදිහකට මේ AI එක වැඩ කරනවා කියලා තමයි Facebook සමාගම එහෙම නැත්නම් Meta සමාගම කියන්නේ. ඉතින් අපි බලමු මොන විදිහටද මේක open source කරාට පස්සේ ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. තාමත් මේක in development එළියට එන්නේ කියලා. Twitter සමාගමේ මේ වෙනකොට හිමිකරු වෙන ප්‍රධානියා වෙන Elon Musk සහ Meta සමාගම මේ වෙනකොට Project 92 කියලා Twitter වලට සමාන rival app එකක් නිර්මාණය කරනවා. මේකේ ප්‍රධානියා මාර්ක් සකර්බර්ග් අතර යම් කිසි විදියකට සීතල යුද්ධයක් මේ වෙනකොට cage fight එකක් දක්වාම වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අන්තර්ජාලය තුල Titan නිවුස් එකත් එක්ක මේක පොඩ්ඩක් විතර වැහුණා. මෙතන සිද්ධ වෙච්ච දෙයක් තමයි යූසර් කෙනෙක් අහලා තිබ්බා මාර්ක් සකර්බර්ග් එහෙම නැත්නම් Meta සමාගමේ Project 92 එක ගැන Elon Musk හිතන්නේ මොකද්ද කියලා. ඉතින් මේකට Elon Musk යම් කිසි විදිහකට උත්තරයක් දීලා තිබ්බා. Facebook සමාගම මේ විදිහ දෙයක් කරන එක කොච්චර දුරට යූසර්ස්ලාට හිතන තරම් බොහොම සාධාරණව දේවල් සිද්ධ කරයිද කියලා. මේකටම තව යූසර් කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා මාර්ක් සකර්බර්ග් කරාටේ දන්නවා කියන එක. ඉතින් මාර්ක් සකර්බර්ග් මම හිතන්නේ ජුයිජිට්සු වගේ යම්කිසි කලාවක් මාෂල් ආර්ට් එකක් කරලා තියෙනවා. මේක ගැන කිව්වට පස්සේ Elon Musk මේකට රිප්ලයි කරලා තිබ්බා Twitter වල open cage fight එකකට එයා සූදානම් කියලා. මේ දේ දානවත් එක්කම මාර්ක් සකර්බර්ග් යාගේ Instagram එකේ මේකට ස්ටෝරි එකක් දාලා තියෙනවා. Elon Musk දාපු open cage fight එකකට එයා විවෘතයි කියන එකට කොතනද tell the place කියලා කොහෙද වෙන්නේ කියලා මේකට නැවත වතාවක් Elon Musk දාලා තිබ්බා මේක සිද්ධ වෙන්න ඕන තැන. ඉතින් මේ දේවල් එක යම් කිසි විදිහකට ඔන්න මේ දෙන්න ඇත්තටම මේ විදිහට ෆයිට් කරන්න කැමතිද කියලා මේ විදිහේ cage fights තියෙන ඇමරිකාවේ ආයතනයක් විසින් ඔවුන්ගෙන් අහලා තියෙනවා. මෙතන දෙන්නම මේකට කැමැත්ත පළ කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මම හිතන්නේ සමාගම් දෙකක් හෝ රටවල් දෙකක් හෝ ගැටෙනවා නම් මේ විදිහට අදාළ ප්‍රධානීන් දෙන්න ඇවිල්ලා මේ විදිහට ගැටෙනවා නම් මම හිතන්නේ ඒක ඊටමත් හොඳ දෙයක් වෙයි. කොහොම වෙතත් මේ මැච් එක යථාර්ථයක් බවට පත් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් Elon Musk සහ Mark Zuckerberg අතර මැච් එකක් තිබොත් කවුද දිනන්නේ කියන එක අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් කරන්න. හැබැයි බොහෝ විට මේක නොවන දෙයක් වෙන්නත් පුළුවන්. යම් කිසි විදිහකට බිල්ඩ් අප් එකක් විතරක් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මේ ගැනත් ඉන්ට්‍රස්ට් නම් ඔන්න පුළුවන් ඔයගොල්ලන්ට වැඩිදුර නිවුස් හොයලා අප්ඩේට් එකේ ඉන්න. Google සමාගම තමන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට ඉන්ටර්නලි ටෙස්ට් කරමින් ඉන්නවා. ඒ තමයි YouTube තුල instant playable games
නිකුත් කිරීම. ඉතින් සාමාන්‍යයෙන් ඔයා YouTube බල ඉන්න ගමම්ම මේ app එකෙන් YouTube ඔයාගේ iPhone එකේ එහෙම නැත්නම් Android එකේ වෙන්න පුළුවන් ඕනම OS එකක මේ app එකෙන් එළියට යන්නේ නැතුව YouTube platform එක මතම play කරන්න පුළුවන් පුංචි games මේ හරහා හඳුන්වා දෙන්න සූදානමින් ඉන්න Google සමාගම. මේකට ප්‍රධානම හේතුව තමයි usersලා YouTube වගේ platform එකක ads පෙන්වීම මගින් ඒගොල්ලෝ revenue එකක් generate කරන්න හදද්දී ඒකෙන් යම් කිසි විදිහකට මේ ads බලන්න අකමැති නම් එතනදී games වගේ දේවල් ලබා දීලා මේ නැති වෙන revenue එක ඒගොල්ලන්ට generate කිරීම. ඉතින් අපි බලමු මොන විදිහට මේක ක්‍රියාත්මක වෙයිද කියලා ඉස්සරහට. සමහර විට ඔයාටත් මේ විදිහට random විදිහට game එකක් play කරන්න එන්න පුළුවන්. game එකක ad එකක් නෙවෙයි YouTube මත play කරන්න පුළුවන් අපේ inputs වලින් වැඩ කරන games. ඉතින් පුංචි කාලයක් play කරන්න පුළුවන් විදිහට මේ දේවල් addictive විදිහට නොයෙකුත් themes වලින් එන්න හැකියාව තියෙනවා. ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා මතක් කරනවා. මේ දේවල් එක Tech Sunday එකේ අන්තිම news එක Microsoft සමාගම තමන්ගේ Windows 11 වලින් mail සහ calendar apps ඉවත් කරන්න මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඉතින් 2024 සැප්තැම්බර් මාසේ වෙද්දී officially මේ app දෙක ඉවත් වෙනවා Windows 11 වලින්. මතක තියාගන්න 2025 දී තමයි Windows 10 වලට සම්පූර්ණ support එක නැති වෙන්නේ. ඉතින් මේ වෙනකොටත් Microsoft සමාගම කියලා නැහැ Windows 12 එකක් එනවද නැද්ද කියලා. කොහොම වෙතත් මේ දේවල් එක්ක මම හිතන්නේ ගොඩක් දෙනෙක් පාවිච්චි නොකරන app එකක් තමයි Windows තුල calendar app එක. ඒ වගේම Windows වල තියෙන mail කියන app එක. ඉතින් තාම open කරලවත් නැති කට්ටිය start එකට ගිහලා calendar කියලා type කරලා enter කරලා බලන්න එන app එක මොකක්ද කියලා mail කියලා type කරලා බලන්න. ඔයගොල්ලන්ට බොහෝ දුරට Outlook account එකක් තියෙනවා නම් මේක load වෙලා තියෙයි. නමුත් එතනින් එහාට ගිහිල්ලා අපි web එක හරහා තමයි email access කරන්නේ. ඉතින් මේ app දෙක ඒගොල්ලෝ Windows 10 වලදී තමයි හඳුන්වලා දුන්නේ මේ අලුත් app දෙක. කොහොම වෙතත් මේ වෙනකොට මේ app දෙක වෙනුවට Microsoft Edge browser එක තුල මේ apps දෙකම ක්‍රියාත්මක වෙන විදිහට ඒගොල්ලෝ අත්හදා බලමින් යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් එහෙමනම් මේ සතියේ Tech Sunday එක තුල අපි කතා කරපු තොරතුරු ගැන වගේ අදහස් මම කියවා වගේම අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.